සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. අයිබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම භාග්‍ය ධනංජය ගොල්ල ප්‍රථම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් සහ මොඩර්නා එන්නත් ලබා දීමට රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරිය අනුමැතිය. මැද පෙරදිග ඇතුළු තවත් රටවල් කිහිපයක ගුවන් මගීන්ට මෙරටට ඇතුළු වීමට තාවකාලික තහනමක්. කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කිරීමේ මාධ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ආරම්භයි. ඉන්දියාවෙන් නව බැලස්ටික් මිසයිලයක අත්හදා බැලීමක්. මැද පෙරදිග ඇතුළු රටවල් කිහිපයක ගුවන් මගීන්ට මෙරටට පැමිණීම තාවකාලිකව තහනම් කර තිබෙනවා. මේ අතර ඊයේ දිනේත් මෙරටින් කොවිඩ්-9 ආසාදිතයින් 1890 දෙනෙකු හඳුනා ගැනුණා. ඊයේ දිනේ මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් අතරින් අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආසාදිතයන් 1850 දෙනෙකු සහ විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලයන් 40 දෙනෙකු දවන බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 2,55,508ක් ලෙසයි. ඊයේ දිනේ වැඩිම කොවිඩ් ආසාදිතයන් වාර්තා වූයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 337ක්. එසේම කළුතර දිස්ත්‍රික්කයෙන්ද කොවිඩ් ආසාදිතයන් 268 දෙනෙකු වාර්තා වූ අතර රත්නපුර දිස්ත්‍රික්කයෙන් කොවිඩ්-9 ආසාදිතයන් 198 දෙනෙකු සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් කොවිඩ්-9 ආසාදිතයන් 194 දෙනෙකු වාර්තා වුණා. මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් ආසාදිත නව මරණ 41ක් තහවුරු කර තිබෙනවා. පසුගිය 27 වනදාට අදාළව එම මරණ තහවුරු කොට ඇති අතර කාන්තාවන් 17 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 24 දෙනෙකු එලෙස කොවිඩ් ආසාදිතව මියගිය පිරිස අතරට අයත්. මේ අතර මෘතදේහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ අනුමැතියකින් තොරව නිදහස් කිරීමේ බලය හදිසි මරණ පරීක්ෂකවරයාට සහ ග්‍රාම නිලධාරීවරයාට හිමි කර දී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඊයේ අනාවරණය කළා. එමගින් කොවිඩ් ආසාදිතයෙකු නිවසේ මියගිය විට ගැටලු සහගත තත්ත්වයක් මතුවිය හැකි බවයි එම සංගමය පෙන්වා දෙන්නේ. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අද මාධ්‍ය වෙත අදහස් පළ කළා. මෙම මියන රෝගීන් බහුතරයක් කොවිඩ්-19 රෝගීන් නෙවෙයි. නමුත් මේ සියලුම මරණ PCR පරීක්ෂණ සඳහා ළඟම තියෙන රෝහල් වලට යොමු කරන්න සිද්ධ වුණා. මේ නිසා මහජනතාව දැඩි අපහසුතාවයකට පත් වුණා. දින 3-4 PCR පරීක්ෂණ ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වීමත් ඒ වගේම ශරීර ශික්ෂණ රෝහල් හෝ නැත්නම් විශේෂඥ අධිකරණ වෛද්‍යවරයෙක් ඉන්න රෝහල් වලට රැගෙනීමේදී දැඩි අපහසුතාවයට පත් වුණා. ඉතින් මේ කරුණු සියල්ලම සලකලා බලලා අපි නැවත වාරයක් මීට ප්‍රථම තිබ්බ දැන් හදිසි මරණ පරීක්ෂක හෝ ග්‍රාම සේවකට එම ප්‍රදේශයේ එම නිවසේ කොවිඩ් ආසාදිතයන් නොමැතිනම් නිරෝධායනය කරලා තිබිච්ච නිවසක් නොවේ නම් නැත්නම් එම ප්‍රදේශය උදකලා කරලා තිබිච්ච ප්‍රදේශය නොවේ නම් ඒ කරුණු සියල්ලම සලකලා බලලා ඔවුන්ට සැකයක් නැත්නම් මරණය ඥාතින්ට මුදා හරින්න අපි අවසර ලබා දුන්නා. මේ අතර පසුගිය දින 14ක කාලය තුලදී සෞදි අරාබිය ඇතුළු රටවල් 6ක සංචාරය කර ඇති මගීන්ටද ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවසර ලබා නොදීමට තීරණය කර තිබෙනවා. සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කළේ සෞදි අරාබියට අමතරව එක්සත් අරාබි එමිරාජ්‍ය, කටාර්, කුවෙට්, ඕමාන් සහ බහරේන් යන රටවල පසුගිය දින 14ක කාලය තුල සංචාරය කළ පුද්ගලයින්ට ජූලි මාස 1 වෙනිදා සිට 14 වෙනිදා දක්වා බලපැවැත්වෙන පරිදි මෙම තහනම ක්‍රියාත්මක බවයි. එමෙන්ම රටවල් 8ක සිට පැමිණෙන ගුවන් මගීන්ට එළැබෙන ජූලි මාස 1 වෙනිදා සිට එම මාස 31 වනදා දක්වා ශ්‍රී ලංකාවට පැමිණීම අත්හිටුවා ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා. ඇංගෝලාව, බොට්ස්වානා, ලෙසතෝ, මොසැම්බික්, නැම්බියාව, ස්වාසිලන්තය, සැම්බියාව සහ සිම්බාබ්වේ යන රටවල් මීට අයත්. එම රටවල මීට දින 14කට පෙර සංචාරයේ යෙදී සිටි ගුවන් මගීන්ට සහ එම රටවල් ඔස්සේ පැමිණෙන සංක්‍රමණික ගුවන් මගීන්ට එම තහනම අදාළ වනවා.
එහෙත් මේ වන විටත් ශ්‍රී ලංකාව බලා පැමිණීමට පිටත් වී ඇති ගුවන් මගීන්ට අද දින සිට ජූලි පළමුවනදා දක්වා සහන කාලයක් එම ගුවන් මගීන් පත්වන අපහසුතාවය සලකා ලබාදී ඇති බවද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළා. මේ අතර පවතින කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ග්‍රාමනිලධාරී වසම් 2ක් හුදකලා කොට තවත් ග්‍රාමනිලධාරී වසම් ඇතුළු ප්‍රදේශ 11ක් හුදකලා බවින් ඉවත් කළ බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ග්‍රාමනිලධාරී වසම් 2ක් සඳහායි අද උදෑසන 6 සිට හුදකලා භාවය ක්‍රියාත්මක වන්නේ. කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව පොලිස් බල ප්‍රදේශයේ සිංහපුර ග්‍රාමනිලධාරී වසමේ සංහිද සෙවන නිවාස සංකීර්ණය හැර සෙසු ප්‍රදේශ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය පොලිස් බල ප්‍රදේශයේ ගල්බොරැල්ල සියවත්ත යන ග්‍රාමනිලධාරී වසම් ඒ අනුව හුදකලා තත්වයට පත්වනු ඇති. මේ අතර නුවර එළිය ගම්පහ ගාල්ල මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ග්‍රාමනිලධාරී වසම් සහ ප්‍රදේශ 11ක් අද උදෑසන සිට හුදකලා බවින් ඉවත් කෙරුණා. නිරෝධායන මෙහෙයුම් ඒ ආකාරයටම තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම සංචරණ සීමා ඉවත් කර තිබුණත් පළාත් අතර සංචරණ සීමාව ඒ ආකාරයටම ක්‍රියාත්මක වෙනවා. කෙසේ වෙතත් පළාත් තුල සංචරණ සීමා ඉවත්වත් එම පළාතක් තුල එදිනෙදා කටයුතු කරගෙන යා යුත්තේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පසුගිය 20 වෙනිදා නිකුත් කර ඇති COVID-19 මාර්ගෝපදේශ වලට අදාළව ඒ සියල්ලටම අනුගතව කටයුතු කරන ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පොලිසිය නිරන්තරයෙන් මේ සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසු වෙනවා. මේ වන විට කොවිඩ් වෛරසය ආසාදිතව වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන පුද්ගලයන් සංඛ්‍යාව 29,052ක් වන අතර කොවිඩ් වෛරසය ආසාදිතව සිට සුවේ ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 2,23,471ක් වනවා. කොවිඩ් එන්නත් කරන වැඩසටහන යටතේ මොඩර්නා එන්නත මෙරට හදිසි භාවිතයට අනුමැතිය හිමි වුණා. ඇමරිකාවෙන් නිෂ්පාදිත මොඩර්නා එන්නත මෙරට ඖෂධ නියාමන අධිකාරියේ හදිසි භාවිතයට අවසර හිමිවීමත් සමග ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව මොඩර්නා එන්නත් භාවිතා කරමින් ලබා දීමටද අනුමැතිය හිමිව ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. එසේම මොඩර්නා එන්නතට අමතරව ෆයිසර් එන්නතද ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව වශයෙන් ලබා දීමට අනුමැතිය හිමිව ඇති බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ. ඒකමතිකව තීරණය කරලා තියෙනවා මේ කොවිෂීල්ඩ් එන්නත් ලබා දුන්න අයට දෙවන මාත්‍රාව හැටියට මොඩර්නා හෝ ෆයිසර් එන්නත් ලබා දීමේ ගැටලුවක් නැහැ කියන එක නිර්දේශ කරලා තියෙනවා. මේක ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් අදාළ මාර්ගෝපදේශ සහිත චක්‍රලේඛ නිකුත් කිරීමනවා ඇති. ඊට පස්සේ තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිර්දේශ සම්පාදනය කරලා ඒක ලබා දීම වසංගත රෝග විද්‍යාංශය සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ අස්සනින් ඒක තුත් කරන්නට බලාපොරොත්තු වෙනවා. එහිදී අපි දෙන්නේ කොහොමද? කාටද දෙන්නේ? මොනවද ගන්න ඕන අනික ක්‍රියාමාර්ග ඒවා පැහැදිලිව ලිඛිතව ඒ තොරතුරු ලබා දෙනවා. පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා ඇස්ට්‍රාසෙනිකා සහ ෆයිසර් එන්නත මිශ්‍රණයක් තුලින් ලැබෙන ප්‍රතිදේහ ප්‍රතිචාරය වඩා වැඩි කියලා එකම වර්ගයකින් ලබා දෙනවට වඩා කියලා. ඒ නිසා අපේ රටෙත් අපිට හිඟයක් තියෙනවා ලක්ෂ 6ක. ඒ වගේම ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් කරපු නවතම ප්‍රතිඵල වලින් හොයාගෙන තියෙනවා පළවෙනි ඇස්ට්‍රාසෙනිකා මාත්‍රාව දීලා සති 45කට පස්සේ දෙවෙනි මාත්‍රාව දුන්නත් ලැබෙන ප්‍රතිදේහ ප්‍රතිචාරය ඉතාමත්ම ඉහළයි කියලා. ඒ වගේම ඔවුන් දෙවෙනි මාත්‍රාව ලබා දීලා මාස 6කට පස්සේ තුන්වෙනි මාත්‍රාවක් ලබා දීම තුළ තවත් ඒ ප්‍රතිදේහ ප්‍රතිචාරය වේගවත් කරන්න පුළුවන් කියලා මූලික පර්යේෂණ වලින් තහවුරු වෙලා තියෙනවා. මේ අතර දිවිනේ සියලුම විශ්වවිද්‍යාල සිසුන් එන්නත් කරණයට ලක් කරන මෙන් උපකුලපතිවරුන් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා. විශ්වවිද්‍යාල අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල ඇතුළු සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එන්නත් ලබා දීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස සහ ඒ අනුව වෛද්‍ය නිර්දේශ මත ඉක්මනින් විශ්වවිද්‍යාල ආරම්භ කරන ලෙසයි විශ්වවිද්‍යාල උපකුලපතිවරු අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින්නේ. මේ පිළිබඳව අවධානය යොමු ඇත්තේ පවතින COVID-19 වසංගතය හමුවේ විශ්වවිද්‍යාලවල මාර්ගගත ක්‍රමය යටතේ සිදු කරන අධ්‍යයන කටයුතුවල ප්‍රගතිය සහ අනෙකුත් පරිපාලනමය කටයුතු පිළිබඳවත් ඒ සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවත් සොයා බැලීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවේදී කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ දිනේදී පමණක් එන්නත් කරණය සිදුකර ඇති පුද්ගලයන් සංඛ්‍යාව 69,919ක්. මේ වන විට සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 15,96,487ක් වන අතර එහි දෙවන මාත්‍රාව ලබාගත් පුද්ගලයන් සංඛ්‍යාව 5,51,007ක්.
එසේම කොවිශිල්ඩ් පළමු මාත්‍රාව පුද්ගලයන් නවලක්ෂ 25,000 242 දෙනෙකු ලබාගෙන ඇති අතර එහි දෙවන මාත්‍රාව පුද්ගලයන් 3,74,040 දෙනෙකුට ලබා දී තිබෙනවා. ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයන් සංඛ්‍යාව 1,14,795ක්. එහි දෙවන මාත්‍රාව ලබාගත් පුද්ගලයන් සංඛ්‍යාව 14,425ක් වනවා. ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර COVID-19 වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් රට තුළ දැඩි අවදානම් තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඔස්ට්‍රේලියාවේ සිඩ්නිනුවර COVID-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් රට තුළ දැඩි අවදානම් තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. මේ වන විට එරට ක්වීන්ස්ලන්ත සහ බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තවලින්ද නව ආසාධිතයන් වාර්තාවමින් පවතින අතර එරට ප්‍රදේශ කිහිපයකින්ම මෙලෙස ආසාධිතයන් වාර්තා වී ඇත්තේ මාස ගණනාවකට පසුවයි. ඒ අනුව සීග්‍රව්‍යාප්තියක් සහිත ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය මෙලෙස සිඩ්නිනුවර ආසාධිතයන් වර්ධනය කිරීමට හේතු වී ඇති බවයි එරට බලධාරීන් පෙන්වා දෙන්නේ. එමෙන්ම මෙම තත්වය හේතුවෙන් එරටට මෙම කාලසීමාව තීරණාත්මක බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ. ආසාධිතයන් වර්ධනයවීම හේතුවෙන් මේ වන විට සිඩ්නි සහ ඩාවින් නගර වසා දමා ඇති අතර තවත් ප්‍රාන්ත 4කට විවිධ සීමා හඳුන්වා දී තිබෙනවා. එමෙන්ම කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලටගෙන ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බෙන් නගරයේද අද පස්වරුවේ සිට තාවකාලිකව වසා දැමීමට එරට බලධාරීන් පියවරගෙන තිබෙනවා. මේ අතර කොවිඩ් එන්නත්කරණයේදී ලබා දෙන පළමු මාත්‍රාව සහ දෙවන මාත්‍රාව මිශ්‍ර කිරීමෙන් වෛරසයට එරෙහිව දැඩි ආරක්ෂාවක් ලබාගත හැකි බව බ්‍රිතාන්‍ය සිදු කළ අධ්‍යයනයකදී හෙළිව තිබෙනවා. විවිධ සන්නාමවලට අයත් කොවිඩ් එන්නත් මාත්‍රා මෙලෙස මිශ්‍ර කර ලබාදීම ප්‍රතිඵලදායක බවයි එම අධ්‍යයනයේදී හෙළිව ඇත්තේ. ඒ අනුව ඇස්ට්‍රසෙනෙකා පළමු මාත්‍රාව ලබා ගැනීමෙන් අනතුරුව ෆයිසර් එන්නතේ මාත්‍රාවක් දෙවන මාත්‍රාව ලෙස ලබා ගැනීමෙන් වැඩි ආරක්ෂාවක් ලැබෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. විදේශ මාධ්‍ය වාර්තා කළේ මීට පෙරද රටවල් කිහිපයකින්ම සිදු කළ අධ්‍යයනයන්ගෙන් මේ බව තහවුරු වූ බවයි. මේ අතර නැවත වරක් ගත වූ පැය 24 තුළද ලොව වැඩිම දෛනික කොවිඩ් මරණ සහ ආසාදිතයන් ඉන්දියාවෙන් වාර්තා වී තිබෙනවා. විදේශ වාර්තා සඳහන් කළේ ඒ අනුව ඊයේ දිනේ තුළ ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිත මරණ 907ක් වාර්තා වී ඇති බවයි. එරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 3,97,668ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම ඊයේ දිනේ එරටින් නව කොවිඩ් ආසාදිතයන් 37,037 දෙනෙකු හඳුනාගෙන තිබුණා. ඒ අනුව එරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 3,16,16,000ක් ලෙසයි. සති කිහිපයක සිට එරට කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව පහළ අගයක් ගත්තද ඩෙල්ටා සහ ඩෙල්ටා ප්ලස් කොවිඩ් ප්‍රභේද හේතුවෙන් නැවත වරක් එරට කොවිඩ් මරණ සහ ආසාදිතයන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව විදේශ විශේෂඥයින් පෙන්වා දෙන්නේ මේ වන විට පහළ මට්ටමක පවතින කොවිඩ් පරීක්ෂණ ඉහළ නොදැමුවහොත් නුදුරේදීම එරට තත්ත්වය බරපතල විය හැකි බවයි. කාබනික හා ස්වභාවික පොහොර නිෂ්පාදනය සහ භාවිතයේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම සඳහා වූ ජාතික මට්ටමේ මාධ්‍ය වැඩසටහන් ක්‍රියාවට නැංවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල් මහතා මේ අදහස් පළ කළ අතර මේ අද දැනුම් දුන් තවත් තීරණ කිහිපයක්. රසායනික පොහොර භාවිතය වෙනුවට කාබනික හා ස්වභාවික පොහොර කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිතා කිරීමට රජය විසින් ප්‍රතිපත්තමය තීරණයක් ගෙන තිබෙනවා. ඒ අනුව ගොවි ප්‍රජාව සහ තරුණ පරපුර ඇතුළුව අනෙකුත් අදාළ පාර්ශවයන් දැනුම්වත් කිරීම සඳහා ශ්‍රව්‍ය, දෘශ්‍ය, මුද්‍රිත සහ ඩිජිටල් මාධ්‍ය ඔස්සේ අදාළ දැනුවත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා. දිවයින පුරා පවතින COVID-19 වසංගත තත්ත්වය සහ වරින් වර පණවනු ලබන සංචරණ සීමා හේතුවෙන් දායකයින් වෙතින් ප්‍රත්‍යය පහසුකම් සපයා ගැනීම දුෂ්කර වී ඇති ආගමික ස්ථාන වෙත වියලි සලාක සපයාදීමේ වැඩසටහනක් බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය විසින් සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ලංකා සතුස ලිමිටඩ් ආයතනය විසින් මිලදී ගන්නා රුපියල් 5,000ක් වටිනා වියලි ආහාර ද්‍රව්‍ය ඇතුළත් පාර්සල් එම ආයතනයේ බෙදා හැරීමේ ඒකකය මගින් හඳුනාගත් විහාරස්ථාන සහ ආගමික ස්ථාන වෙත බෙදා හැරීම පිණිස ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා. මේ අතර ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළව වර්තමානයේ පවතින වීසා කාල සීමාව සංශෝධනය කිරීම සඳහා ආගාමික හා විගාමික පනත සංශෝධනය කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත කැසට් පත්‍රයේ පළ කර අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. මේ අතර විදේශීය මුදල් මෙරටට ප්‍රේෂණය කිරීම උඩන්දු කරවීම සඳහා
2020 වසරේ අප්‍රේල් මස 7 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි විශේෂ තැන්පතු ගිණුම් විවෘත කිරීමට සහ එකී ගිණුම්වල පවතින තැන්පතු තවදුරටත් රඳවා ගැනීම සඳහා අතිරේක පොලියක් ගෙවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබෙනවා. ඊයේ දිනේ මෙරට රියානතුරු හේතුවෙන් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා. පසුගිය කාලවකවානුවේ අවම මට්ටමක පැවති මාරක රියානතුරු සංචාරන සීමා ලිහිල් කිරීමෙන් පසු මෙලෙස කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇති බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. රට සති 5කට ආසන්න කාලයක් සංචාරන සීමා යටතේ වසා තබනු ලැබුවා. ඉන්පසුව නැවත පසුගිය සතියේ පොහොය දිනේ වසා තබනු ලැබුවා. ඒ අනුව ඊයේ දිනේදී පූර්ණ වශයෙන් රට විවෘත වූ දිනය හැටියට හඳුන්වන්න පුළුවන්. මේ දිනේදී මාරක රියානතුරු වලින් මරණ 12ක් වාර්තා වීම ඉතාම කනගාටුදායක තත්ත්වයක්. ඊට පෙර මරණ 7ක් 8ක් වාර්තා වුණා එක් දිනයකට. එය 9ක් 10ක් බවට පත් වුණා. මේ වන විට 12ක් දක්වා වර්ධනය වී තිබෙනවා. මේ තත්ත්වය පාලනය කිරීමට සෑම කෙනෙක්ම දායකත්වය දැක්විය යුතුයි. විශේෂයෙන්ම යතුරුපැදිකරුවන්, රියදුරන්, අධිකයින්, මගීන් මේ සියලු දෙනා රියානතුරු වැළැක්වීම සඳහා අනුගතව කටයුතු නොකළහොත් මහා මාර්ගයේ අවාසනාවන්ත ලෙස මේ ආකාරයට ජීවිත අහිමි වෙන්නට පුළුවන්. ඒ වගේම සමහර විට සදාකාලිකව රෝද පුටුවකට කීරිකරුවලට සීමා වී ජීවත් වන්නට පුළුවන්. මේ නිසා මේ ගැන අවධානයෙන් යුතුව කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරනු ලබනවා. මෙරට රසායනික පොහොර ආනයනය තහනම් කිරීමත් සමග වගා හානිවීම නිසා විවිධ පළාත්වල ගොවීන් වරින් වර විරෝධතාවල නියැලෙනවා. අද දිනෙත් නොච්චියාගම ගොවි සංවිධාන 12ක් විරෝධතාවක නියැලුණා. මෙතර මෙරට රසායනික පොහොර භාවිතය නතර කිරීමට ගත් තීරණය මහා සංඝරත්නයේ ප්‍රසාදයට ලක්ව තිබෙනවා. රසායනික පොහොර නොමැතිකමින් තම වගාවන් විනාශ වන බව පවසමින් නොච්චියාගම ගොවි සංවිධාන 12ක් අද විරෝධතාවයක නියැලුණා. එම ගොවින් ඉල්ලා සිටින්නේ කාබනික පොහොරවලට යොමුවීමට නිසි ක්‍රමවේදයක් ලබා දෙන තෙක් තම අස්වනු රැක ගැනීමට රසායනික පොහොර ලබා දෙන ලෙසයි. මේ අතර 80%ක කාබනික පොහොර භාවිතා කර සාර්ථක කහවගාවක් සිදු කරන ගොවි මහතෙකු අපට ගලේවෙල පට්ටිවල ප්‍රදේශයෙන් හමු වුණා. ඔහු සඳහන් කළේ තමන් ග්‍රෑම් 30ක් පමණ ප්‍රමාණවත් කහබීජ කොටස් වගා කළ බවත් එම එක පඳුරකින් කිලෝ 3.5ක් පමණ අස්වැන්නක් ලැබෙන බවයි. සාමාන්‍ය කිලෝ කීයක් කියලා තියෙන්නේ? මේකේ තියෙයි කිලෝ 3.5ක් 4ක් විතර. ඒක ගහේනේ. එක ගහේනේ. ඒ කියන්නේ ග්‍රෑම් 30ක් විතර දාපු අලේක තමයි. තමන් කහවගාව සඳහා එක් අක්කරයකට කාබනික පොහොර කිලෝ 4000ක්ද රසායනික පොහොර කිලෝ 30ක් පමණ යෙදවූ බවයි ඒ මහතා සඳහන් කළේ. මේ අස්සන්න ගණ්ඩ කාබනික හොඳටම දැම්මා. අක්කරයකට කාබනික ගොම එළු පොහොර කුකුල් පොහොර කිලෝ 4000ක් විතර දානවා. රසායනික පොහොර කිලෝ 30ක් එනවා. මේ අතර මෙරට රසායනික පොහොර භාවිතය සම්පූර්ණයෙන් නතර කිරීමට ගත තීරණය මහා සංඝරත්නය අගය කරන බව අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වේඬරුවේ ශ්‍රී උපාලි ස්වාමීන්ද්‍රයන් වහන්සේ පවසනවා. දශක 4ක 5ක කාලයක් තිස්සේ ගොවිතැනට රසායනික පොහොර භාවිතය නිසා අප රටේ පරිසරය විනාශ වුණා. ගොවිතැනට හිතකර වූ සත්ව කොට්ටාස විනාශ වුණා. පසට ජලයට ගංගා ඇලදොලට වසවිස මිශ්‍ර වුණා. වකුගඩු රෝග ආදී ලෙඩ රෝග බහුල වුණා. අන්තිමට ඒ හේතුවෙන් ගොවි ජනතාව බොහෝ දෙනෙකුට මරණය පවා අත් වුණා. ඒ නිසා පරිසරය යහපත් වේ, පස සරු වේ, ජලය පවිත්‍ර වේ, වසවිසෙන් තොර ආහාර වේලකින් ජනතාව සුවපත් කිරීමට නම් රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතයේ වැඩපිළිවෙල කවුරු හෝ කොතනින් හෝ ආරම්භ කළ යුතුය. ගොවි මහත්තුරුන්ද අපහසුවට පත් නොවන ප්‍රමාණකූල වැඩ පිළිවෙලකට යා යුතු වෙනවා. භික්ෂූන් වහන්සේලා වශයෙන් අපේ ප්‍රාර්ථනාව, අපේ පැතුම මේ මහ පොළව වසවිසෙන් තොරව සුවපත් වෙනවා දැකීමයි. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. මෙරට තුළ ක්‍රියාත්මක විවාහ දික්කසාද නීතිය සහ බාලවයස්කාර දරුවන්ට අදාළ නීති සංශෝධනය කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව ඊයේ අධිකරණ අමාත්‍යංශයේදී අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා වෙත බාර දී තිබෙනවා. යල් පැන ගිය නීති සංශෝධනය කර වර්තමානයට ගැලපෙන පරිදි නීති පද්ධතිය යාවත්කාලීන කිරීමේ වැඩපිළිවෙල අනුව එම නීති සංශෝධනය කිරීම සඳහායි මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ. එහිදී මෙතෙක් කිසිදු සංශෝධනයකට ලක් නොවූ සාමාන්‍ය විවාහ දික්කසාද නීතිය යාවත්කාලීන කිරීම මෙහි විශේෂ අරමුණ වී තිබෙනවා.
එබෙන්ම විදේශයන්හිදී ශ්‍රී ලාංකිකයන් විසින් ලබා ගන්නා දික්කසාද නඩු තීන්දුව මෙරට ලියාපදිංචි කිරීම සඳහා යෝජිත පනත් කෙටුම්පත මෙම යෝජනාවලින් ඉදිරිපත් කර ඇති තවත් වැදගත් නීතියක් වන බවයි අධිකරණ අමාත්‍යංශය සඳහන් කළේ. එමෙන්ම විදේශයන්හිදී ශ්‍රී ලාංකිකයන් විසින් ලබා ගන්නා දික්කසාද නඩු තීන්දුව මෙරට ලියාපදිංචි කිරීම සඳහා යෝජිත පනත් කෙටුම්පත මෙම යෝජනාවලින් ඉදිරිපත් කර ඇති තවත් වැදගත් නීතියක් වන බවයි අධිකරණ අමාත්‍යංශය සඳහන් කළේ. මුදල් හුවමාරු පහසුකමක් යටතේ ඉදිරියේදී ඩොලර් බිලියන 1.65ක් සපයා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරමින් සිටින බව මහ බැංකුව අධිපති මහාචාර්ය WD ලක්ෂ්මන් මහතා පවසනවා. ඒ අනුව බංගලාදේශ මහ බැංකුවෙන් අදාළ මුදල් එළැඹෙන ජූලි මාසයේදීත් සාක් මූල්‍ය හුවමාරු පහසුකම යටතේ අගෝස්තු මාසයේදීත් මුදල් ලැබීමටයි නියමිතව ඇත්තේ. එමෙන්ම එළැඹෙන අගෝස්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 800ක මුදලක් ලබා ගැනීමේ හැකියාවද ශ්‍රී ලංකාව සතුව පවතින බව මහ බැංකුව අධිපතිවරයා සඳහන් කළා. ඊට අමතරව චීන මහ බැංකුව හා එළැඹුණු එකඟතාවය හරහා තවත් ඩොලර් බිලියන 1.5ක් සූදානම්ව ඇති බවයි මහ බැංකුව අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ. මිනිසුන් වන අප කොයි කාටත් ජීවිතයේ වරදින අවස්ථා තිබෙනවා. එවිදිහට ජීවිතයේ වැරදුණු දවසක පරදින්න නැතුව දියුණු වෙන්න හිතන මිනිසුන්ට ගොඩක් වටින කතාවක් තමයි මේ කියන්න යන්නේ. ජපානය ලොව දියුණුතුම රටවල් අයිස්තුවේ මුල් තැනක් හොබෝන රටක් තමයි මේ ජපානය. ඒත් අපේ රට වගේම ආසියාතික රටක් වුණු ජපානය කොහොමද මේ තරම් දියුණුනේ? අන්න ඒ ප්‍රශ්නයට පිළිතුරක් වූ රහසක් අපිට හමු වුණා. ඒක මෙන්න මෙහෙමයි. ඇත්තරම රටක් දියුණුවෙන්න එරටේ මිනිසුන්ගේ මනස දියුණුවෙන්න ඕනේ. ආකල්ප දියුණුවෙන්න ඕනේ. සරලවම කිව්වොත් හිතන විදිහ දියුණුවෙන්න ඕනේ. බොහෝ අවස්ථාවල ජපානයේ දියුණුවට හේතුනේ ඔන්න ඔය කියන රහස. ඒත් කොහොමද ඒ රහස ජපානය තුළ ජනගත වුණේ? ඒක සිද්ධ වුණේ ඔවුන්ගේම සංස්කෘතියෙන්. කින්සුගි ඈත අතීතයේ පටන් ජපන් සංස්කෘතියේ එන අපූරු කලාවක්. කලාවක් වුණත් ඒක ඇත්තෙන්ම ජපන් ජනයා තුළ ධනාත්මක චින්තනය ඇති කරන උපක්‍රමයක්. කැඩී බිඳීගිය බඳුනක් කෝප්පයක් වහ ඉවත් කරන එක, ඒ වගේ නැවත ප්‍රයෝජනයක් ගැන නොහිතන එක, ඒ විතරක් නෙවේ ඒ දේවල් අසුබයි කියලා හිතන එක අපිට නම් සාමාන්‍ය දෙයක්. ඒත් ජපානයේ තියෙන මේ කින්සුගි කලාව අපි හිතන විදිහට වඩා හාත්පස වෙනස්. කින්සුගි කියන්නේ රත්තරනින් නැවත සැකසීම. මේ කලාවේදී ඔවුන් කරන්නේ කැඩී බිඳීගිය බඳුන් නැවත එකලස් කරන එක. ඒත් ඒ රත්තරන් වලින්. තමන්ගේ නිවෙස්වල පාවිච්චේදී කැඩී බිඳී යන බඳුන් රත්රන් මිශ්‍ර මැලියම් භාවිතයෙන් මේ විදියට නැවත සකස් කරනවා. ඒ වගේම ඉරිතැලී ගිය කොටස් සිදුරු වුණු තැන් මේ රත්රන් මිශ්‍ර මැලියම් වලින් වසා දමනවා. බැලු බැල්මට හරි සරල දෙයක්. ඒත් කින්සුගි වලින් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ කලාවකට එහා ගිය ආකල්පමය වෙනසක්. ටිකක් හිතන්න මේ බඳුන ඔබේ ජීවිතය කියලා. මේ විදිහට කැඩී බිදී ගියේ ඔබට ජීවිතය වැරදුණු නිසා කියලා. මේ ඉරිතැලීම් කඩතොළු ඔබේ ජීවිතයේ අමිහිරි අත්දැකීම් කියලා. ජපන් කලාවෙන් මේ බඳුන නැවත සකස් කළ විදියටම ඔබටත් පුළුවන් වැරදුණු තැන්වලින් නැවත ජීවිතය සකස් කරගන්න වෙනස්ම ලස්සනක් එක්ක. දන්නවද මේ විදිහට නැවත සැකසුණු බඳුන බිඳී යන්නට පෙර තිබුණාට වඩා වටිනාකමින් වැඩි. මොකද ඒක යළි සැකසුනේ රත්තරනින්. වැරදුණු තැනින් නැගිටින ජීවිතයත් අන්න එහෙමයි. ජපන් කින්සුගි කලාවෙන් ජීවිතයට කියලා දෙන පාඩම අන්න ඒක. ඉතින් ජපනා දියුණු වෙන එක හිතන්නත් දෙයක්ද? අවධානය විදේශ පුවත් වෙත. ඉන්දියාව සිය නව බැලස්ටික් මිසයිලය සාර්ථකව අත්හදා බලා තිබෙනවා. ඉන්දියාව සිය නවතම බැලස්ටික් මිසයිලය සාර්ථකව අත්හදා බලා තිබෙනවා. ඉන්දිය මාධ්‍යස්නහන් කළේ ඔඩිෂා වෙරළට ඔබ්බෙන් වූ ප්‍රදේශයක මෙම අත්හදා බැලීම සිදු කර ඇති බවයි. කිලෝමීටර් 1000-2000 අතර පරාසයක විහිදෙන එම මිසයිලය ඉදිරි පරම්පරාවේ න්‍යෂ්ටික හැකියාවන්ගෙන් සමන්විත වූවක් වනවා. ඉන්දියාවේ අග්නි මිසයිල මෙහෙයුම් මාලාවේ තවත් අදියරක් ලෙසයි එම අත්හදා බැලීම සිදු කර ඇත්තේ.
ඒ අනුව අග්නී ප්‍රයිම් නමින් හඳුන්වන ප්‍රබල න්‍යෂ්ටික හැකියාවක් ඇති එම බැලස්ටික් මිසයිලය ඉතා සාර්ථක වූ බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ. මේ අතර කැනඩාවෙන් වාර්තාගත අධික උෂ්ණත්ව තත්ත්වයක් වාර්තා වී තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ ඒ අනුව කැනඩාවෙන් සෙල්සියස් අංශක 46.6 ඉක්ම වූ උෂ්ණත්වයක් ඊයේ දිනේදී වාර්තා වී ඇති බවයි. ඒ හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවයට පත්ව ඇති බවද ඔවුන් පෙන්වා දී තිබෙනවා. එමෙන්ම තවදුරටත් උෂ්ණත්වය ඉහළ ගියහොත් වයවෘද්ධ පුද්ගලයන් මිය යාමේ අවධානමක් පවතින බවයි එරට වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ. දිනක සටහන් නිමාවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කමටයි මේ අවධානය. හෙට ජූනි 30 වැනිදා ජාත්‍යන්තර පාර්ලිමේන්තු දිනය ජූනි 30 වන දිනට එනම් හෙට දිනයට යෙදී තිබෙනවා. ලොව පළමු හදිසි දුරකථනංකය වන 999 ලන්ඩනයේදී හඳුන්වාදී ඇත්තේ 1937 වසරේ ජූනි මස 30 වන දිනයි. ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය පිහිටුවා ඇත්තේ 1975 වසරේ ජූනි මස 30 වන දිනයි. ක්‍රිකට් ක්‍රීඩාව සඳහා වන ශ්‍රී ලංකා කළමනාකරන කණ්ඩායමක් වන එය පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලෙස නම් කර තිබෙනවා. ඒත් සමගින් ශ්‍රද්ධා රූපහානී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.